සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ වැල්ලවාය හීනපහුව ෂේම භූමිහි පදිංචිව සිට මිය පරලොව ගිය විශ්‍රාමලත් විදුහල්පති විජේරත්න හෙන්නායක මහතාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සීලා විජේරත්න බිරිඳ සහ දූ දරුවන් විසින් තමයි අද දවසේ විකාශන දායකත්වය දරන්නේ. පින්වත්නි, මගඵල ලබන මග ධර්ම දේශනා මාලාව තුළින් අපි ඉගෙන ගන්නවා නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයෙක් විසින් කොයි විදිහටද ඒ නිවන් මඟ දියුණු වීමට අවශ්‍ය ගුණධර්ම දියුණු කරගන්නේ කියන කාරණේ. එතකොට විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නය නැමැති දහම් ග්‍රන්ථය තුල අවසාන භාගයේදී උපමා කතා ඇසුරෙන් අපගේ නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ඒ දහම් කාරණා උපයෝගී කරගෙන තමයි අපි මේ වැඩසටහන් මාලාව තුල මේ නිවන් මඟ දියුණු කරන ශ්‍රාවකයෙක් විසින් දියුණු කරගත යුතු කරුණු කාරණා කතා බහ කරන්නේ. ඒ වගේම විශේෂයෙන් තව බොහෝ බුද්ධ දේශනා ඇසුරු කරගනිමින් වඩාත් ඒ කාරණේ තේරුම් ගන්න අපි උත්සාහ ගන්නවා. පින්වත්නි, අපි දැන් පස්වන වර්ගය, ඒ උපමා කතා ඇසුරෙන් තියෙන පස්වන වර්ගයේ සීහ වර්ගයේ පිළිබඳව තමයි කතා බහ කරන්නේ. එහි පළමුවෙන්ම තියෙනවා සිංහයාගෙන් ගත යුතු අංග 7 පිළිබඳව. පසුගිය වැඩසටහනේදී අපි පළමුවෙනි අංගය ගැන කතා බහ කළා. දෙවන අංගයේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට වදාරලා තියෙනවා. තවද මහරජාණෙනි, සිංහයා පාස් අතරින් යුක්තව වික්‍රමාන්විතව හැසිරෙයි. අපි දන්නවා සිංහයාගේ ගමන හරි තේජාන්විතයි. ඒකයි සමහර විට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරන විට සිංහ රාජයෙක් වගේ උපමා දේශනා කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම හරියට සිංහනාදයක් වගේ කියනවා. එතකොට මේ සිව්පා සතුන් අතර රජු බවට පත්වෙච්ච සියලු සිව්පා සතුන් අතර අග්‍රව සිටින ඒ සිංහ රාජයා පාස් අතරින් යුක්තව තමයි වික්‍රමාන්විතව මේ ගොදුරු බිමේ හැසිරෙන්නේ. සතුන් සමග සටන් කරන්නේ. කිසි කෙනෙක් අභිභවනය කරන්න බැරි විදිහට ඒ සිංහ රාජයා හැසිරෙන්නේ තමන්ගේ ශක්තිමත් පාස් අතර උපයෝගී කරගෙන. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සතරක් වූ 이르දිපාදයන්ගෙන් හැසිරිය යුත්තේය. මහරජාණෙනි, සිංහයාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. සිංහයා වික්‍රමාන්විතව තමන්ගේ පාස් අතරින් හැසිරෙනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයාට මේ නිවන් මඟ තුල හැසිරෙන්න තියෙන්නේ සතරක් වූ 이르දිපාද ධර්මයන්ගෙන්. එතකොට 이르දිපාද වැඩිම තුලමයි පින්වත්නි මාර්ගඵල අවබෝධය කරා ජීවිතේ දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. අතීතයේද වර්තමානයේද අනාගතයේද 이르දිපාද ධර්මයන්ගෙන් තොරව කිසි කෙනෙක් උතුම් ධර්ම අවබෝධය ලබලා නැහැ. ඒ නිසා 이르දිපාද පිළිබඳව මනා වැටහීමක්, අවබෝධයක්, දැනුමක් තිබීම අපට බොහෝ ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි මේ 이르දිපාද අපි දියුණු කර තිබීමත් අපට බොහෝ ප්‍රයෝජනවත්. ඒ නිසා අද වැඩසටහනේදී අපි කල්පනා කළා 이르දිපාද පිළිබඳව යම් බුද්ධ දේශනා අනුසාරයෙන් විශේෂයෙන්ම අපට සංයුති නිකායේ 5 වෙනි කොටසේ 2 වෙනි භාගයේදී 이르දිපාද සංයුත්තේ නමින් භාග්‍යතුන් වහන්සේ 이르දිපාද සම්බන්ධයෙන් දේශනා කළ සියලු දේශනා
එකට සංග්‍රහ කරලා විශේෂයෙන් පළමු ධර්ම සංගායනා කරපු මහරහතන් වහන්සේලා ඒවා සංග්‍රහ කරලා තියෙන දහම් පරයයක් අපට මුණ ගැහෙනවා. ඒ දහම් පරයයේ තියෙන ඇතැම් දේශනා මූලික කරගෙන අපි මේ 이르දිපාද ගැන තමයි අද ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. බලන්න මේ දේශනාවේ නම විරද්ද සූත්‍රය. අපි ඉස්සෙල්ලාම කතා කරනවා මේ 이르දිපාද පුරුදු කර ගැනීමේ වටිනාකම. ඊළඟට මේ 이르දිපාද කියන්නේ මොනවද? මේ 이르දිපාද දියුණු කරගන්නේ කොහොමද කියන කාරණා තමයි කතා බහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන මේ විරද්ද කියන සූත්‍රයේදී මහණෙනි යම් කෙනෙක් විසින් සතරක් වූ 이르දිපාදයෝ වරද්දා ගත්තාහුද ඔවුන්ට වැරදුනේ මනවින් දුක්ෂය වී යන්නා වූ ආර්ය මාර්ගයයි. එතකොට යම් කෙනෙක් සතර 이르දිපාද ධර්මයන් වරද්ද ගත්තොත් එහෙම ඒක මනාකොට දියුණු නොකළොත් එහෙම එයාට අහිමි වෙලා යන්නේ මනාකොට දුක්ෂය වෙලා යන මේ ආර්ය මාර්ගය. බුදුරජාණන් වදාන මහණෙනි යම් කෙනෙකුන් විසින් සතරක් වූ 이르දිපාදයෝ නිවැරදි ලෙස ආරම්භන්නාහු ලද්දාහුද ඔවුන් විසින් ආරම්භන ලද්දේ මනාකොට දුක්ෂය වී යන්නා වූ ආර්ය මාර්ගයයි. ඒ කවර සතරක්දයත් මහණෙනි බලවත් වූ ඡන්දය තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු 이르දිපාදේ වඩනවා. එතකොට අපි මේ හැම වචනයක් ගානේ ඉදිරියේදී මේ කාරණා පැහැදිලි කර ගන්නවා. ඒ වගේම තමයි බලවත් වීරිය තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු වීරිය 이르දිපාදේ වඩනවා. ඒ වගේම චිත්ත 이르දිපාදේ වඩනවා. ඒ වගේම විමර්ශා 이르දිපාදේ වඩනවා. දැන් අපි සාමාන්‍යයෙන් පහසුවට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා තමයි 이르දිපාද කියන්නේ. හැබැයි ඒක හරියටම කියනවා නම් ඉන්න ඕනේ ඡන්ද විරිය චිත්ත විමර්ශා. ඊටත් වඩා හරියටම කියනවා නම් කියන්න ඕන ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදය. විරිය සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදය. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදය. විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදය කියලා තමයි ඉරිදිපාද හතර මොකක්ද කිව්වොත් මනාකොට කිව්වා වෙන්නේ ඉන්නේ විදිහට කිව්වම. එතකොට මේ වගේ වචනයක් පාස හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. බුදුරජාණන් වදාන මහණෙනි මෙන්න මේ විදිහට යම් කෙනෙක් මේ සතර ඉරිදිපාදය වඩන එක වරද්දා ගත්තොත් එයාට වැරදෙන්නේ මනාකොට දුක්ෂය වී යන මේ නිවන් මඟ කියනවා. ඒ වගේම යම් කෙනෙක් මනාකොට නිවැරදිව මේ ඉරිදිපාද වැඩුවොත් එයා නිවැරදිව වඩන්නේ මනාකොට දුක්ෂය වෙලා යන ආර්ය මාර්ගය කියලා වදාරනවා. ඊළඟට මේ දේශනාව බලන්න ආර්ය සූත්‍රයේ ආර්ය දේ ගැන වදාළ දෙසුම. මහණෙනි ආර්ය වූ කෙලෙස් නැසීම පිණිස වූ මේ සතරක් වූ 이르දිපාදයෝ වැඩිමෙන් බහුලව ප්‍රගුණ කිරීමෙන් පිළිපැදෙන තැනැත්තහුට මනාකොට දුක්ෂය වීම දුක් අවසන් වීම පිණිස පවතී. එතකොට යම් කෙනෙක් හොඳට සතර ඉර්ධිපාදයන් වඩනවා නම් ඒක කෙලෙස් නැසීම පිණිස හේතු වෙනවා. ඊළඟට මේ ආර්ය මාර්ගයේ දියුණු වීම පිණිස පවතිනවා. මොනවද? අර ඉර්ධිපාද හතර. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියන ඉර්ධිපාද හතර වැඩිම තමයි මේ කෙලෙස් නැසීම පිණිස හේතුපකාර වෙන්නේ. ඊළඟට මේ දේශනාවේ නම නිබ්බිදා සූත්‍රය. මහණෙනි සතරක් වූ ඉර්ධිපාදයෝ දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ඒකාන්තයෙන්ම අවබෝධයෙන්ම දුකට අයත් දේ එපා වීම පිණිස නොයල්ම පිණිස තෘෂ්ණා නිරෝධය පිණිස කෙලෙස් සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස සත්‍ය අවබෝධය පිණිස නිවන පිණිස පවතිනවා කියනවා. අන්න බලන්න සතර ඉර්ධිපාද ධර්මයන් වඩනකොට මේ නිබ්බිදාව අවබෝධයෙන් කලකිරීම කියන කාරණේ හට ගන්නවා කියනවා. ඉර්ධිපාද වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ අවබෝධයෙන් කලකිරීමත් එක්කම ඔන්න විරාගය හට ගන්නවා. නොයල්ම හට ගන්නවා. ඒ වගේම තමයි තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. කෙලෙස් සංසිඳිලා යනවා. විශිෂ්ට වූ ඥානය ලැබෙනවා. ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධය ලැබෙනවා. ඒ වගේම ඒක නිවන පිණිස පවතිනවා කියනවා. එතකොට බලන්න පින්වත්නි මේ සතර ඉර්ධිපාද ධර්මයන් වැඩිම මොනතරම් උපකාර වෙනවද? බුදුරජාණන් වදාරනවා කොහොමද මේ භික්ෂුව වඩන්නේ? මහණෙනි මෙහිලා අර විදිහටම බලවත් ඡන්දය තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු ඉර්ධිපාදේ වඩනවා.
ඒ වගේම බලවත් වීරියෙන්, ඒ වගේම බලවත් අදිෂ්ඨානයෙන්, ඒ වගේම බලවත් නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු ඊර්ධිපාදේ වඩනවා. මේ විදිහට සතර ඊර්ධිපාද වඩනකොට බහුලව ප්‍රගුණ කරනකොට නිතර ප්‍රගුණ කරනකොට බුදුරජාණන් වදාරනවා ඒක ඒකාන්තයෙන්ම අවබෝධයෙන්ම කලකිරීම පිණිස, නොයල්ම පිණිස, තෘෂ්ණා නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, ආරි සත්‍ය අවබෝධය පිණිස, නිවන පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට මේ දේශනාව බලන්න පදේශ සූත්‍රයේ බුදුරජාණන් වදාරනවා මහණෙනි අතීතයේ යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඊර්ධිපාද දැක්වීම කොටසක් උපදවා ගත්තා වුණං ඒ සියල්ලෝම සතර ඊර්ධිපාදයන් වඩන ලද බැවින් බහුලව ප්‍රගුණ කරන බැවින් එසේ කළහ. එතකොට මේ ඊර්ධි ප්‍රාතිහාරයන් තියෙනෝනේ නේද? අහසේ පළඟක් බැඳගෙන අහසේ ගමන් කරනවා, ජලයේ සක්මන් කරනවා, ඊළඟට මේ බිත්ති පවුරු මැදින් යන්න පුළුවන්, මහ පොළවේ කිමිදෙන්න පුළුවන්, නොයේ ඊර්ධි ප්‍රාතිහාරයන් පාන්න පුළුවන්. තමන් වගේ තව 100,000 ගණක් මවන්න පුළුවන්. එතකොට මේ ඊර්ධීන්ගේ ඊර්ධි ප්‍රාතිහාරයන්ගේ යම් කොටසක් කරනවා නම් යම් කට්ටිය දැන් සමහර අය ඉන්නවා යම් ප්‍රමාණයට ඒගොල්ලන්ට ඊර්ධි ප්‍රාතිහාරයෙන් පාන්න පුළුවන්. ඒ සියලු දෙනාම සතර ඊර්ධිපාද වඩලා කියන අතීතයේ එහෙම කළේ. ඒ වගේම අනාගතයේ යම් කිසි ශ්‍රමණක් බ්‍රාහ්මණයෙන් හෝ මේ කාලේ වර්තමානයේ හෝ යම් කිසි ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් මේ විදිහේ ඊර්ධීන්ගේ කොටසක් පානවා නම් ඒ සියලු දෙනාම සතර ඊර්ධිපාදයන් වඩලා කියනවා ඒ විදිහට ඊර්ධි ප්‍රාතිහාරේ පාන්න. කොහොමද මොනවද මේ සතරක් වූ ඊර්ධිපාද? බුදුරජාණන් වදාරනවා ඡන්ද, විරිය, චිත්ත, වීමංසා කියන සතර ඊර්ධිපාදයන් වැඩිම තුල තමයි ඒ ඊර්ධි ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වදාරනවා සමත්ත කියන සූත්‍රයේදී මහණෙනි අතීතයේ යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඊර්ධි දැක්වීම සම්පූර්ණ වශයෙන් උපදවා ගත්තනම් ඒ සියලු දෙනා සතර ඊර්ධිපාද වඩන ලද නිසා බහුලව ප්‍රගුණ කිරීම නිසා කියනවා ඒ විදිහට ඕන කැමැති විදිහේ ඊර්ධි ප්‍රාතිහාරයන් පෑමේ හැකියාව ඇති කරගත්තේ. ඒ වගේම අනාගතයේ ඒ වගේම වර්තමානයේ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඊර්ධි ප්‍රාතිහාරයන් පානවා නම් ඒ සියලු දෙනාම සතර ඊර්ධිපාද දියුණු කර ගැනීම තුළින් තමයි ඒ ඊර්ධි ප්‍රාතිහාරයන් දියුණු කරගෙන ඊර්ධි ප්‍රාතිහාරයන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට මේ දේශනාව බලන්න. මේ දේශනාව නම බික්ඛු සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යම් කිසි භික්ෂුහු ආශ්‍රවයන් ඡය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කළා නම් ඒ සියලු දෙනාම සතර ඊර්ධිපාද වඩන ලද බැවින් බහුලව ප්‍රගුණ කරන ලද බැවින් කියනවා ඒ විදිහට ආශ්‍රවශය කොට අනාශ්‍රව චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරලා වාසය කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මහණෙනි අනාගතයේ යම් භික්ෂූන් ඉන්නවද? ඒ වගේම වර්තමානයේ යම් භික්ෂූන් සිටිනවද? ඒ සියලු දෙනා වහන්සේම මේ අරහත්ත්වයට පත් උනේ සතර ඊර්ධිපාද ධර්මයන් වැඩිම තුලින්මයි කියනවා. බුදුරජාණන් වදාරනවා ඒ විදිහට අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වර්තමානයේ හෝ වේවා ඡන්ද, විරිය, චිත්ත, වීමංසා කියන සතර ඊර්ධිපාදයන් වඩලමයි මේ අරහත්ත්වයට යම් කෙනෙක් පත් වුණා නම් පත් උනේ කියනවා. එහෙනම් ඊර්ධි ප්‍රාතිහාරයේ පෑම පිණිසත් උපකාර වෙනවා සතර ඊර්ධිපාද වැඩිම. ඒ වගේම මාර්ගඵල අවබෝධයේ පිණිසත් සතර ඊර්ධිපාද වැඩිම හේතු වෙනවා. උතුම් අරහත්ත්වයේ ලැබීමටත් සතර ඊර්ධිපාද වැඩිම හේතු වෙනවා. ඒතකොට අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ සතර ඊර්ධිපාද වඩන්නේ නැතුව සසර දුකින් නිදහස් වෙච්ච ශ්‍රාවකෙක් දකින්නට නැහැ. ඒක අත්‍යවශ්‍ය අංගයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට මේ දේශනාව බලන්න. මේ දේශනාවේ නම මහිද්దిక සූත්‍රය. බුදුරජාණන් වදාරනවා මහණෙනි අතීතයේ යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහා ඊර්ධිමත්ව මහා ආනුභාව සම්පන්නව සිටියාද ඒ සියල්ලෝම ඊර්ධිපාදයන් දියුණු කරගත් බැවින් බහුල
බහුලව ප්‍රගුණ කරගත් බැවින් එසේ වූහ. ඒතකොට දැන් අපි කවුරුත් කැමතිනේ හරි 이르දිමත්ව මහා ආනුභාව සම්පන්නව සිටින්නනේ. එතකොට මේ සතර ඉර්ධිපාද වඩන කෙනා මිනිසුන් අතර විතරක් නෙවෙයි මහා ආනුභාව සම්පන්න ඉන්නේ. දෙවියන් අතරත් බඹුන් අතරත් මේ තුන් ලෝකේම ආනුභාව සම්පන්න ජීවිතයක් ලැබමින් වාසය කරනවා. බුදුරජාණන් වදාන මහණෙනි මේ වගේම අනාගතයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණය හෝ වේවා වර්තමානයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හෝ වේවා මහා 이르දිමත්ව මහා ආනුභාව සම්පන්නව සිටියනම් ඒ සියල්ලෝම ඒ විදිහට ආනුභාව සම්පන්න විදිහට හිටියේ සතර 이르දිපාද ධර්මයන් වැඩිමෙන්මයි. දැන් සාමාන්‍ය භෞතික ලෝකේ නම් යම් අයට මිල මුදල් තියෙනකොට උගත්කමක් තියෙනකොට ඒ වගේ භෞතික සාධක නිසා ටිකක් ආනුභාවයක් තියෙනවා. හැබැයි මේ සතර ඉර්ධිපාදයන් වැඩුවන් පස්සේ මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි දෙවියන් අතරද බඹුන් අතරද ආනුභාව සම්පන්න ජීවිතයක් ලබනවා. මොනවද මේ සතරක් හෝ ඉර්ධිපාද? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියන සතර ඉර්ධිපාදයන් වැඩිම නිසා තමයි අතීතේත් අනාගතේත් වර්තමානයේත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ හෝ යම් කිසි පුජ්‍යලෙක් මහා ආනුභාව සම්පන්නව 이르දි බල සම්පන්නව සිටියානම් වාසය කළේ ඒ සතර 이르දිපාද මුල් කරගෙනම තමයි. එතකොට පින්වත්නි අපි මේ වෙනකල් කතා බහ කළේ මේ සතර 이르දිපාද ධර්මයන් වැඩිීමේ වටිනාකම තියෙන ආනිසංස පිළිබඳව. දැන් ඔබ හොඳට අහගෙන ඉන්න ඕනේ. දැන් අපි කෙලින්ම සතර 이르දිපාද ගැන පිළිබඳව තමයි කතා බහ කරන්නේ. සතර ඉර්ධිපාද කියන්නේ මොනවාද කියන කාරණේ පැහැදිලි කරගන්න මෙන්න මේ දේශනාව උපකාර වෙනවා. මේ දේශනාවේ නම බ්‍රාහ්මණ සූත්‍රය. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ වැඩ වාසය කළා. ඒ වෙලාවේ උන්නාභ කියන බ්‍රාහ්මණයා ආනන්දයන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සතුටු වෙලා පිළිසඳර කතා බහ කරලා එකක් පසකින් වාඩි වුණා. ඒ වෙලාවේ උන්නාභ බ්‍රාහ්මණයා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අසා සිටියා බවත් ආනන්දේනි ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බඹසර වසන්නේ කුමන යහපත සලකාගෙනද? අපි මුත් අහනවනේ මේක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම ඔබ මහණ උනේ මොකටද? මොකද්ද අරමුණ කියලා ඇහුවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියා බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේ තෘෂ්ණා ඡන්දය නැසීමෙන් වෙන යහපත සලකාගෙනය. එතකොට තෘෂ්ණා ඡන්දය නැසීම පිණිස ඒ තෘෂ්ණා ඡන්දය නැසීම තුල Tamanට වෙන යහපත සලකාගෙන කියනවා මහණුනි. එතකොට මේ උන්නාභ බ්‍රාහ්මණයා අසා සිටියා ආනන්දේනි භවත් ආනන්දේනි මේ තෘෂ්ණා ඡන්දය ප්‍රහාණය කිරීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවද ප්‍රතිපදාවක් තියෙනවද කියලා ඇහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මේ තෘෂ්ණා ඡන්දය ප්‍රහාණය කිරීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා අසා සිටියා භවත් ආනන්දනේ මොකද්ද කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තෘෂ්ණා නිරෝධය පිණිස තෘෂ්ණා ඡන්දය නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාව විදිහට දේශනා කළේ සතර ඉර්ධිපාදයන්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනවා බ්‍රාහ්මණයේ මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු ඉර්ධිපාදයේ වඩනවා. ඒ වගේම බලවත් වීරිය තුලින් උපදවාගත් සමාධිය තුලින් හා පදන් වීරියෙන් යුතු ඉර්ධිපාදයේ වඩනවා. ඒ වගේම බලවත් අදිෂ්ඨානය තුලින් ඒ වගේම බලවත් නුවණින් විමසීම තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු ඉර්ධිපාදේ වඩනවා කියලා සතර ඉර්ධිපාද ගැන පැහැදිලි කළා. එතකොට මේ බ්‍රාහ්මණයා කෙලින්ම අසා සිටියා භවත් ආනන්දේනි මේ විදිහට කොහොමද මේක වෙන්නේ? මේක සංසිඳී ගියපු අයෙකුට නම් වෙයි නොසංසිඳුණු කෙනෙකුට නම් නෙවෙයි කිව්වා. ඡන්දයෙන්ම ඡන්දය ප්‍රහාණය කරන්නේ යන්න විය හැකි දෙයක් නම් නෙවෙයි කිව්වා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මොකටද මහණ උනේ? කිව්වා මම ඡන්දය ප්‍රහාණය කිරීම පිණිසයි මහණ උනේ කිව්වා. ඊට පස්සේ ඡන්දය ප්‍රහාණය කරන්නේ කොහොමද? ඡන්දරාගය ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා
ඡන්ද 이르දිපාදේ වඩන්න ඕන කිව්වා. එතකොට දෙතනම තියෙන්නේ ඡන්දය. එතකොට මෙයා අහනවා ඡන්දයෙන් ඡන්දේ ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙයාට එයා තුලින්ම උපමාවකින් ඒ කාරණේ පැහැදිලි කරලා දෙනවා. එසේ විනම් බ්‍රාහ්මණී ඔබගෙන්ම මම ඒ ගැන අහන්න. ඒ තමයි ඔබ කැමති වෙන විදිහට පිළිතුරු දෙන්න කිව්වා. බ්‍රාහ්මණී ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? ඔබ තුල කලින් ආරාමයට යන්නේ මේ ඡන්දයක් තිබුණේ. ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස වූ ඡන්දයක් තිබුණේද? එය සංසිඳී ගියේද කියලා ඇහුවා. දැන් මේ බ්‍රාහ්මණයා නිවසේ ඉන්නකොට අදහසක් ඇති වුණා මම ආරාමයට යන්න ඕනේ. ගිහිලා භික්ෂුවක් මුණ ගැහෙන්න ඕනේ කියලා කැමැත්තක් තිබ්බා. ඊට පස්සේ යම් වෙලාවක ආරාමයට පැමිණුණාද භික්ෂුවක් පැමිණියාද අර ඉස්සලා තිබ්බ කැමැත්ත සංසිඳුණා. දැන් තියෙනවද ඇහුවා. එතකොට මේ බ්‍රාහ්මණයා කිව්වා ස්වාමීනි දැන් මගේ ඡන්දේ නැති වුණා කිව්වා. ආරාමයට එන්න ඕන කියලා යම් කැමැත්තක් තිබිද ඒක නැති වුණා කිව්වා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටිනවා ඔබ තුල කලින් ආරාමයට යන්නේ මේ වීරියක් තිබුණේද? ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස යම් වීරියක් තිබුණේද? ඒක සංසිඳලා ගියාද කියලා අහනවා. දැන් ආරාමයට යන්නත් වීරියක් තියෙන්න ඕනයි. බොහෝ දුර ගෙවාගෙන ඉන්න ඕනේ. එතකොට මේ වීරිය ආරාමයට ආපු ගමන් ඒක සංසිඳලා යනවා. ඊළඟට අහනවා ඔබ තුල කලින් ආරාමයට යන්නේ මේ අදිෂ්ඨානයක් තිබුණේද? ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස වූ මේ අදිෂ්ඨානයක් තිබුණේද? ඒක සංසිඳුණාද කියලා අහනවා. ඊට පස්සේ බ්‍රාහ්මණයා කියනවා ඔව් කියලා. දැන් අපි ගමනක් යන්න නම් යම් අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. යම් වීරියක් තියෙන්න ඕනේ. අපේ ගෙදර දොර වැඩ කටයුතු අවසන් කරලා ඒ අදිෂ්ඨානීය තුලින් තමයි අපි මේ තැනට අරගෙන යන්නේ. ඊළඟට අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණය ඔබ තුල කලින් ආරාමයට යන්නේ මේ නුවණින් සැලකීමක් තිබුණේද? එය ඔබගේ ආරාමයට යනු පිණිස යම් නුවණින් සැලකීමක් තිබුණාද? ඒක සංසිඳුණාද අහනවා ආරාමයට ආවට පස්සේ. දැන් අපි වුණත් එහෙමනේ ගමනක් යන මම මෙහෙම යන්න ඕනේ මේ වෙලාවට යන්න ඕනේ කුඩයක් අරන් යන්න ඕනේ මේ දේවල් පූජා කරන්න අරන් යන්න ඕනේ අපි එහෙම නුවණින් කල්පනා කරනවා. හැබැයි අපි ඒ ස්ථානෙට ගියාට පස්සේ ඒක සංසිඳිලා. ඒ අවශ්‍යතාවය සිදු කරලා ඉවරයි. එතකොට මේ බ්‍රාහ්මණයා කියා සිටියා එසේ ස්වාමීනි දැන් මේ නුවණින් විමසීම දැන් සංසිඳුණා කිව්වා. අන්න ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සතර ඊර්ධිපාදයන් කියන්නේ මොනවද කියන එකේ මූලික නිර්වචනේ දේශනා කරනවා. මේ ඊර්ධිපාද සංයුත්තය ගත්තත් මුළු මේ සූත්‍ර පිටකයේ දේශනා 18 13ම විමසා බලද්දී මේ දේශනාවේ තමයි හරියටම සතර ඊර්ධිපාද ගැන අපිට හොඳ අදහසක් ගන්න පුළුවන් දේශනාවක් විදිහට තියෙන්නේ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනවා එසේම බ්‍රාහ්මණය යම් මේ භික්ෂුවක් රහත්ද ආශ්‍රවයන් ඡය වූයේ වේද වැස නිම වූ බඹසර ඇත්තේ වේද කලයුත්ත කරන ලද්දේද කෙලෙස් බර පසකින් බහා තබන ලද්දේද අනුපිළිවෙලින් පැමිණි උත්තමාර්ථයේ ඇත්තේද ඡය වූ භව සංයෝජන ඇත්තේද මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වූයේද ඒ රහත් භික්ෂුවට බලන රහතන් වහන්සේ ගැන විස්තර කරන්න ආනන්ද ස්වාමීන් කොච්චර වචන පාවිච්චි කරනවද? ඒ අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුවට අරහත්ත්වයට පෙර අරහත්ත්වයට පත්වීම පිණිස යම් ඡන්දයක් තිබුණේද? අරහත්ත්වයට පත්වීමෙන් අරහත්ත්වයට පත්වීම පිණිස තිබූ ඡන්දය සංසිඳිලා ගියා කියනවා. එතකොට දැන් මේ නිවන් මාර්ග පුරුදු කරන ශ්‍රාවකයෙකුට අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා ආසාවක් තියෙනවා. ඡන්දයක් තියෙනවා. හැබැයි අරහත්ත්වයට පත් වෙච්ච ගමන්ම ඒ ඡන්දය නිරුද්ධ වෙලා යනවා. සංසිඳිලා යනවා. ඒ වගේම පෙර අරහත්ත්වයට පත් වීම පිණිස යම් වීරියක් තිබුණේද? අරහත්ත්වයට පත් වීමෙන් ඒ අරහත්ත්වයට පත් වීම පිණිස තිබූ වීරිය සංසිඳිලා යනවා. ඊළඟට පෙර අරහත්ත්වයට පත්වීම පිණිස යම් අදිෂ්ඨානයක් තිබ්බද අරහත්ත්වයට පත්වීමෙන් ඒ අරහත්ත්වයට පත්වීම පිණිස තිබූ අදිෂ්ඨානය සංසිඳිලා යනවා. ඒ වගේම පෙර අරහත්ත්වයට පත්වීම පිණිස යම් නුවණින් විමසීමක් තිබුණාද අරහත්ත්වයට පත්වීමෙන් ඒ අරහත්ත්වයට පත්වීම පිණිස වූ නුවණින් විමසීම සංසිඳී ගියා කියනවා. අන්න එතකොට තමයි මේ බ්‍රාහ්මණයාට මේ කතාව තේරුනේ. මොකද්ද? ඡන්දයෙන්ම ඡන්දය ප්‍රහාණය කරන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි වුණේ. එතකොට එහෙනම්
අපි තේරුම් ගන්න ඕනේ ඡන්ද 이르දිපාදය කියන්නේ මොකක්ද කියලා. ඒ තමයි අරහත්ත්වයට පත්වීම පිණිස යම් කැමැත්තක් තියෙනොද ඡන්දයක් තියෙනොද ආන් ඒක ඡන්ද 이르දිපාදය වෙනවා. අරහත්ත්වයට පත්වීම පිණිස යම් වීරියක් තියෙනොද ආන් ඒක වීරිය 이르දිපාදය වෙනවා. අරහත්ත්වයට පත්වීම පිණිස යම් අදිෂ්ඨානයක් තියෙනොද ආන් ඒක චිත්ත 이르දිපාදය වෙනවා. අරහත්ත්වයට පත්වීම පිණිස යම් නුවණින් විමසීමක් තියෙනොද ආන් ඒක විමර්ශා 이르දිපාදය වෙනවා. එතකොට එහෙනම් අපි දැන් එදිනෙදා ඕන කටයුත්තක් කරද්දී අරහත්ත්වයට පත්වීමේ කැමැත්තෙන් ආසාවෙන් නම් ඒක කරන්නේ. ආන් ඒ තුල 이르දිපාද වැඩෙන්න පටන් ගන්නවා. අපි සමාහලට දානි හදන වෙන්න පුළුවන්, වත් පිළිවෙත් කරන වෙන්න පුළුවන්, බණ භාවනා කරන වෙන්න පුළුවන්, ධර්මය අහන වෙන්න පුළුවන්. ඒකයි හැම වෙලාවෙම මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනා තුල අර චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන ඒ දේ කරන්න කියන්නේ. දම්පැන් පූජා කළත් චතුරාර්ය සත්‍ය අවබෝධය කරන අදහසින් තමයි ඒ දම්පැන් පූජා කරන්න ඕනේ. කොහොමටත් අපි පින්දහම් කරනකොට ඒකේ සැප විපාක පුණ්‍ය විපාක තියෙනවා. හැබැයි අපේ මූලික ඉලක්කය වෙන්න ඕනේ ධර්මාවබෝධයේ පිණිස. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස තමයි ඒ දේ කරන්න ඕනේ. දැන් අපි හිතමු කෙනෙක් වෙහෙරකට ගිහිල්ලා පන්සලකට අසපුවකට ගිහිල්ලා වත් කරනවා. බෝධින් වහන්සේ යම දිනවා, චෛත්‍ය රාජන් වහන්සේ පිරිසුදු කරනවා, ඒ බෝ මලු මම්පෙත් පිරිසුදු කරනවා, සංඝයාට උපස්ථාන කරනවා. කෙනෙක් ඒක කරනවා එක්ක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු. නැත්නම් බැනුම් අහන්න වෙයි කියලා ඒවා කරනවා. එහෙම නැත්නම් කම්මැලිකමට ගිහිල්ලා කරනවා. පිනක් බලාපොරොත්තුෙන් කරනවා. විවිධ අය විවිධ අදහසින් කරනවනේ. හැබැයි ඒකේ නියම ප්‍රතිඵලයේ නියම ආනිසංසය ලැබෙන්නේ යම් කෙනෙක් මට මේ කරන මේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා ධර්මාවබෝධයේ පිණිස, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස හේතු වේවා කියලා කරනවා නම් එයාට තමයි පිරිසුදුම පින රැස් වෙන්නේ. නැත්තම් අනිත් අය මං ගැන හිතලා පහදී මට ප්‍රශංසා කළයි, හැමෝම මේ ගැන දැනගනිත්වා කියලා හිතලා කරනවද ඒ පින බාල වෙනවා. ඒකයි පින් කරනකොට පුළුවන් තරම් රහසින් කරන්න ඕන. නිහඬව කරන්න ඕන. අපිට ඔය එක තරුණ පුතෙක් හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. අපිට ඒක ආරංචි වුණා. අපි හරි සතුටු වුණා. ඒ තමයි ඒ පුතා අම්මට කියලා තියෙනවා, අම්මේ මේ ලෝකේ මිනිස්සු පව් කරනවා රහසින්. රහසේ පව් කරන ලෝකෙ මිනිස්සු. මම කරන්නේ රහසේ පින් කරන එක කිව්වා. අන්න බලන්න. ලෝකේ සාමාන්‍ය මිනිස්සු හැංගි පව් කරනවා. නුවණ තියෙන කෙනා, ප්‍රඥාවන්ත කෙනා, බුද්ධිමත් කෙනා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැංගි පින් කරනවා. එතකොට මේ හැංගි පින් කරන කෙනාට තමයි, රහසේ පින් කරන කෙනාට තමයි තමන්ගේ ඉලක්කය තුලට ඒ රැස් වෙන පින හොඳට යොමු කරන්න පුළුවන්. ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා, මේක කිසිවෙක් නොදැනගනිත්වා කියලා රහසේ පින් කරන්න ඕන. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටින බ්‍රාහ්මණිය මේ ඔබ දැන් මොකද හිතන්නේ අහනවා. මෙසේ ඇති කල්ලි සංසිදී ගිය අයෙකුට නම් වෙයිද, නොසංසිඳුණු කෙනෙකුට නම් නොවේද කියලා අහනවා. ඒ වෙලාවේ මේ බ්‍රාහ්මණයා කියන බවත් ආනන්දේනි ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්ලි සංසිදී ගියපු කෙනෙකුට මේ ධර්මයේ තියෙන්නේ, නොසංසිඳුණු කෙනෙකුට නම් නෙවෙයි කියනවා. මේ බ්‍රාහ්මණයා මේ දහම් පරයය අහලා තෙරුවන් සරණ ගියපු උපාසකයෙක් බවට පත් වුණා. එතකොට මේ බ්‍රාහ්මණ කියන සූත්‍රේ හරි ලස්සනට අපගේ ආනන්දයන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. සතර ඊර්ධිපාද කියන්නේ කුමක්ද? මොනවද සතර ඊර්ධිපාද කියන්නේ? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා. එතකොට ඡන්දය කියන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස තියෙන කැමැත්තට. වීරිය කියන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස තියෙන වීරිය. ඊළඟට චිත්ත කියන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස තියෙන අදිෂ්ඨානය. විමර්ශාව කියන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස කරන නුවණින් විමසීම. එතකොට ඒක අරහත්ත්වයට පත්වීමේ කැමැත්තෙන් තොරව, වීරියෙන් තොරව, අදිෂ්ඨානයෙන් තොරව, විමසීමෙන් තොරව කරනවා නම් ඒක 이르දිපාද වැඩිම පිණිස හේතුපකාර වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයේ මූලික අරමුණ කරගෙන මේ නිවන් මඟ වඩන්න තියෙන්නේ. ඊළඟට පින්වත්නි අපි පැහැදිලි කරගන්න යන්නේ තවත් ඉතා වටිනා කාරණයක්. මේ දේශනාව තියෙන්නේ භාවනා කියන සූත්‍රයේ. 이르දිපාදයන් දියුණු කර ගැනීම ගැන වදාළ දෙසුම.
බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මම ඔබට 이르දිය ගැනත් 이르දියට පාදක වන දේ ගැනත් 이르දිපාද භාවනා ගැනත් 이르දිපාද භාවනාව දියුණු කරගන්නා වූ ප්‍රතිපදාවක් දේශනා කරන්නම් කියලා වදාරනවා. බුදුරජාණන් හරි ලස්සනට මේ මාතෘකාව වදාරලා ඒ මාතෘකාවෙන් මාතෘකාවට ඒ කාරණා පැහැදිලි කරන ලස්සන බලන්න. මහණෙනි 이르දිය යනු කුමක්ද? මහණෙනි මෙහිලා භික්ෂුව නොයේක් විදිහේ 이르දි විදීන් අත්දකින්නවා. එනම් එක් අයෙක්ව ඉඳලා බොහෝ දෙනෙක් විදිහට පේන්නනවා. ඊළඟට ජලයේ සක්මන් කරනවා. අහසේ පළඟක් බැඳගෙන යනවා. පවුරු පදනම් මැදින් යනවා. පොළවේ කිමිදෙනවා. බඹලෝතෙක් තමන්ගේ කයෙන් වසඟේ පවත්වනවා. හිරිසඳු අතින් ස්පර්ශ කරනවා. මේ විදිහේ නොයේක් 이르දීන් පානවා. ඒකට තමයි 이르දිය කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන මහණෙනි 이르දි පාද යනු කුමක්ද? මහණෙනි 이르දීන් ලැබීම පිණිස පවතින මාර්ගයක් ඇද්ද? යම් ප්‍රතිපදාවක් ඇද්ද? මෙය 이르දි පාදයයි කියනු ලැබේ. එතකොට 이르දි පාද කියන්නේ මොනවද? 이르දීන් ලැබීම පිණිස යම් මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවද? ආන් ඒකට කියනවා 이르දි පාද කියලා. එහෙනම් ඍජුවම 이르දීන් පෑම පිණිස උපකාර වෙන්නේ 이르දි පාද වැඩිමමයි. ඒකයි මොගලන් මහරහතන් වහන්සේ අප්‍රමාණ කොට 이르දි පාද වඩලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේට පමණක් නොදෙවෙනි තරමට මහා 이르දි පාතේ හරයන් පෑමේ හැකියාව මොගලන් මහරහතන් වහන්සේට පුළුවන් වෙලා තිබුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි 이르දි පාද වැඩිීමේ අනු කුමක්ද? මහණෙනි මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතු 이르දි පාදේ වඩනවා. මේ කාරණා පින්වත්නි අපි ඉදිරියේ පැහැදිලි කරගන්නවා. ඊළඟට අර විදිහට බලවත් වීරියෙන් තුලින් උපදවාගත් සමාධියෙන් හා පදන් වීරියෙන් යුතුව 이르දි පාදේ වඩනවා. ඒ වගේම අදි බලවත් අදිෂ්ඨානෙන් බලවත් විමසීමෙන් යුතුව ඇති වෙන සමාධියෙන් හා පදන් වීරියෙන් යුතුව 이르දි පාද වඩනවා. ආන් ඒකට තමයි කියන්නේ 이르දි පාද වඩනවා කියන කාරණේ. ඊළඟට බුදුරජාණන් වදාන මහණෙනි 이르දි පාද වැඩිම පිණිස පවතින ප්‍රතිපදාව කියන්නේ කුමක්ද? මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි 이르දි පාද වැඩිම පිණිස පවතින ප්‍රතිපදාව. දැන් ඔන්න ඒ කාරණා ටික පැහැදිලි කරගන්න ඕනේ. 이르දීන් කියන්නේ මොකද්ද? නොයේ 이르දි ප්‍රාතිහාරයන් පාන එක. 이르දි පාද කියන්නේ මොනවද? ඒ 이르දි පාද වැඩිම පිණිස තියෙන ප්‍රතිපදාව මාර්ගය. ඊළඟට 이르දි පාද වඩනවා කියන්නේ අර විදිහට අපි ඒක ඊළඟ දේශනාවේදී පැහැදිලි කරනවා. 이르දි පාද වඩනවා කියන්නේ මොකද්ද කියන කාරණේ. භාග්‍යතුන් වහන්සේ මේකෙදි බොහොම කෙටියෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟට 이르දි පාද වැඩිම පිණිස පවතින ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඊළඟට අපි කතා බහ කරන්නේ 이르දි පාද භාවනාව වඩන්නේ කොහොමද කියන කාරණය. මේ දේශනාව හරි ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඡන්ද කියන සූත්‍රයේදී. 이르දි පාදයේ පිණිස ඡන්දය ඇති කර ගැනීම ගැන වදාළ දෙසුම. මේ කාරණේ හොද්දට නිරවුල්ව අහගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට මේ 이르දි පාද ගැන හොඳ වැටහීමක් ලැබෙන්නේ. බුදුරජාණන් වදාරන මහණෙනි භික්ෂුවක් බලවත් ඡන්දය උපදවා කටයුතු කිරීමෙන් සමාධියක් ලබයිද සිතේ එකඟ බවක් ලබයිද මේ ඡන්ද සමාධියයි. එයයි කියනු ලැබේ. ඔහු නූපන් අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීරිය පටන් ගනී, සිත දැඩි කරගනී, පදන් වීරිය වඩයි. ඒ වගේම උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, ඒ වගේම නූපන් කුසල් ඉපදවීම පිණිස, උපන් කුසල් ආරක්ෂා කර ගැනීම පිණිස වෑයම් කරනවා. ඒ වගේම වීරිය පටන් ගන්නවා, සිත දැඩි කර ගන්නවා, පදන් වීරිය වඩනවා. ආන් ඒකට කියනවා ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත 이르දිපාදේ කියලා. මේක අපි තව තේරුම් ගනිමු. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඔන්න අපි ඡන්දය කියන කාරණේ තේරුම් ගත්තා. මොකද ඡන්දය කියන්නේ අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා යම් කැමැත්තක් තිබ්බද ඒක ඡන්දය. අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා යම් කැමැත්තක් තිබ්බද ඒක ඡන්දයට බවට පත් වෙනවා. ඊළඟට
ඒ අරහත්ත්වයට පත් වෙන්න ඕනෑ කියන කැමැත්තෙන් යුතුව මේ ධර්මයේ හැසිරෙද්දී බණ භාවනා කරද්දී යම් සිතේ එකඟ බවක් හට ගන්නවද ඒකට කියනවා ඡන්ද සමාධිය. එතකොට ඡන්දය කියන්නේ එක වචනයක්, ඡන්ද සමාධිය කියන්නේ තව එකක් වුණ. එතකොට මේ කැමැත්ත මුල් කරගෙන ඇති වෙන සිතේ එකඟ බවට කියනවා ඡන්ද සමාධිය. ඊළඟට මේ ඒ ඡන්ද සමාධිය හේතු කරගෙන එයා මොකද කරන්නේ? අකුසල් දුරු කිරීම පිණිස කුසල් දහම් වැඩිම පිණිස වීරිය කරනවා. ඒවට කියනවා පදං සංස්කාර කියලා. එතකොට මේ වචන ටික ඔක්කොම එකතු වෙලා තමයි කියන්නේ ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ කියලා. ඊළඟට අපි ඊළඟ කාරණේ පැහැදිලි කරගනිමු. ඒ තමයි අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියන වීරියෙන් යුතුව. ඔන්න කෙනෙක් වීරිය කරනවා අරහත්ත්වයට පත් වෙන්න. ආන් ඒකට කියනවා විරිය ඉද්ධිපාදේ. එතකොට මේ අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියන වීරිය මුල් කරගෙන නිවන් මඟ පුරුදු කරද්දී යම් සිතේ එකඟ බවක් හට ගන්නවද? චිත්ත ඒකාග්‍රතාවයක් හට ගන්නවද? ඒකට කියනවා විරිය සමාධිය කියලා. එතකොට මේ සමාධිය හටගන්න මූලික කාරණයක් වෙලා තියෙනවා වීරිය. එතකොට මේ විරිය සමාධිය තුලින් ඒ ශ්‍රාවකයා අකුසල් දුරු කරන්න වීරිය කරනවද? ඒ වගේම කුසල් දහම් දියුණු කිරීම පිණිස වීරිය කරනවද? ඒකට කියනවා පදං සංස්කාර කියලා. ඒ වචන ටික ඔක්කොම එකතු වුණාම කතා කරනවා විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ කියලා. ඊළඟට යම් කෙනෙක් අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් තියෙනවා. බලවත් අදිෂ්ඨානයක් තියෙනවා. ඒකට කියනවා චිත්ත ඉද්ධිපාදේ කියලා. චිත්තය කියලා කියන්නේ අදිෂ්ඨානයේ තියෙනවා. ඊළඟට ඒ අදිෂ්ඨානයේ මුල් කරගෙන ධර්මයේ හැසිරෙද්දී යම් සිතේ එකඟ බවක් හට ගන්නවද? ඒකට කියනවා චිත්ත සමාධිය කියලා. ඊළඟට ඒ චිත්ත සමාධිය මුල් කරගෙන අකුසල් දුරු කරනවද? කුසල් දහම් වඩනවද? ආන් ඒකට කියනවා පදං සංස්කාර කියලා. එතකොට මේ ටික ඔක්කොම එකතු වුණාන් පස්සේ චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය කියලා කියනවා. ඊළඟට අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා කෙනෙක් නුවණින් විමසනවා. ඒකට කියනවා විමර්ශා ඉද්ධිපාදය කියලා. ඒ අරහත්ත්වයට පත් වීමට කැමැත්තෙන් යම් කෙනෙක් නුවණින් විමසද්දී යම් සිතේ එකඟ බවක්, චිත්ත ඒකාග්‍රතාවයක් හට ගන්නවද? ඒකට කියනවා විමර්ශා සමාධිය කියලා. එතකොට මේ විමර්ශා සමාධිය මුල් කරගෙන අකුසල් දුරු කරනවද? අකුසල් ප්‍රහාණය කරනවද? කුසල් දහම් වඩනවද? ඒකට කියනවා පදං සංස්කාර කියලා. මේ කාරණා ටික ඔක්කොම එකතු වුණාට පස්සේ කතා කරනවා විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදේ කියලා. මේකට තමයි ඉර්ධිපාද වඩනවා කියලා කියන්නේ. එතකොට ඉර්ධිපාද මොනවාද කියනකොට අපි හදීසියට ඉක්මනට කියනවා සාමාන්‍ය භාවිතයේදී ඡන්ද විරිය චිත්ත විමර්ශා කියලා කියනවා. හැබැයි හරි විදිහට කියනවා නම් ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ. විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ. විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ කියලා තමයි හරි විදිහට කියනවා නම් කියන්න ඕන. එතකොට පින්වත්නි මේ විදිහට තමයි ඉර්ධිපාද වඩන්නේ. දැන් ගොඩක් දේශනාවල මේක කෙටියෙන් මේ කාරණේ බුදුරජාණන්සේ පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ ඡන්ද කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරියටම මේ ඉර්ධිපාද වැඩිම පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟට අපි තවදුරටත් කතා කරන පින්වත්නි මේ ඉර්ධිපාද තවදුරටත් ඉහළට දියුණු කරන්නේ කොහොමද කියන කාරණේ මේ දේශනාව සඳහන් වෙන්නේ මේ කාරණාව පැහැදිලි කරනවා විභංග කියන සූත්‍රයේදී. බුදුරජාණන් වදාන මහණෙනි සතරක්කෝ ඉර්ධිපාදයන් හොඳට දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මහත්ඵල මහානිසංස ඇත්තේ වේ. බුදුරජාණන් වදාන කොයි විදිහට දියුණු කරන ලද කෙසේ බහුල කරන කෙසේ ප්‍රගුණ කරන විටද ඉර්ධිපාදයන් මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා වදාරනවා. එතකොට පින්වත්නි මේකෙදි බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාමි ඉර්ධිපාද වඩන ශ්‍රාවකයෙකුට තියෙන බාධක හතරක් ඉක්මවා ගිහිලා තමයි ඉර්ධිපාද වඩන්න තියෙන්නේ. ඒ බාධක හතර බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ තමයි මේ ඉර්ධිපාද වඩනකොට ඉර්ධිපාදයන් අතිශයින් සැඟවීමකට යනවා. ඉර්ධිපාද සැඟවෙනවා. ඊළඟට ඉර්ධිපාද වඩන්නකොට ඉර්ධිපාද දැඩිව ගත්තන් පස්සේ
විසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉරිදිපාද මනාකොට වඩන්නේ නැති වෙනකොට ඉරිදිපාද හැකිලෙන්න පටන් ගන්නවා. ඊළඟට ඉරිදිපාදයන් වඩන්න පටන් ගත්තාන් පස්සේ පිටතට විසිරෙන්න පටන් ගන්නවා. ඔන්න ඉරිදිපාද වඩන ශ්‍රාවකයෙකුට තියෙන අභියෝග හතරක්. මේ අභියෝග හතර ජය ගන්න කෙනාට තමයි ඉරිදිපාද වැඩෙන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කාරණා හතර තවදුරටත් පැහැදිලි කරනවා. මහණෙනි, ඡන්දය අතිශයින්ම සැඟවී ගිය ඡන්දය කියන්නේ මොකද්ද? ඡන්දය සැඟවෙනවා කියන්නේ කුමක්ද? ඒ තමයි යම් කැමැත්තක්, ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන්න ඕන කියන යම් කැමැත්තක් තිබ්බද ඒ කැමැත්ත කුසීත බවින් යුක්ත නම්, කුසීත බව සමග එකඟ වෙලා තියෙනවා නම් ආන් ඒකට කියනවා සැඟවී ගිය ඡන්දය කියලා. සමහරවිට කම්මැලිකම් එනවා, නිදිමත එනවා, වැස්ස එනකොට, ඇඟේ පත රිදෙනකොට, ගොඩාක් මේ කෑම කාලා මහන්සිලා ඉන්නකොට තමන්ට අර තමන්ගේ අරහත්ත්වයටපත් වෙන්න ඕන කැමැත්ත, ධර්මයේ හැසිරෙන්න ඕන කැමැත්ත සැඟවිලා යනවා. එතකොට ඒ කැමැත්ත සැඟවෙන්නේ දෙන්නේ නැතිව ඒ ඉර්ධිපාදයේ කැමැත්ත දියුණු කරන ශ්‍රාවකයාට තමයි ඉර්ධිපාද වඩන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහණෙනි, ඕනෑවට වඩාගත් වීරිය කියන්නේ කුමක්ද? එහෙම නැත්නම් දැඩි කොටගත් ඡන්දය කියන්නේ කුමක්ද? ඒ තමයි යම් ඡන්දයක් විසිරීමෙන් යුක්තද, විසිරීම හා සමග තිබෙනවද, ආන් ඒකට කියනවා අතිශයින්ම දැඩිවගත් ඡන්දය කියලා කියනවා. එතකොට බලන්න, අපි හිතමු කෙනෙක් ඉන්නවා දැඩිව අරගෙන තියෙනවා, මම මේක කොහොම හරි කරන්න ඕන කියලා ආසාවෙන් කරනවා. එතකොට වෙන්නේ ගොඩක් කල් කරන්න බෑ. හිත විසිරෙනවා. ඒක හරියට දැන් මීටර 100 දුවන විදිහට කිලෝමීටර 42 මැරතන් එක දුවලා හරියන්නේ. ඒකේ වේගයන් දෙකක් තියෙනවා. එතකොට ඒ වගේ මේක මේ දැඩිව අරගත්තොත් එහෙම හිත විසිරෙන්න ගන්නවා. ඊළඟට බුදුරජාණන් වදානවා තමා තුළ හැකිලී ගිය ඡන්දය කියන්නේ කුමක්ද? ඒ තමයි දැන් ඉස්සෙල්ලා ගියා තමා තුළ සැඟවී ගිය ඡන්දය. මෙතන හැකිලිච්ච ඡන්දයක් තියෙන. ඒ තමයි මහණෙනි, යම් මේ ඡන්දය නිදිමත හා අලස බවින් යුක්තද, නිදිමත හා අලස බව සමග එක්ව තියෙනවද, ආන් ඒකට කියනවා ඇතුළත හැකිලී ගියපු ඡන්දය කියලා. ඊළඟට මහණෙනි, බාහිරට විසිරී ගියපු ඡන්දය කියන්නේ කුමක්ද? මහණෙනි, යම් ඡන්දයක් බාහිර පංචකාම ගුණයන් එක්ක එකතු වෙලා තියෙනවද, ආන් ඒකට කියනවා බාහිරට විසිරී ගිය ඡන්දය. දැන් අරහත්ත්වයටපත් වෙන්න ඕන කියන කැමැත්ත තියෙනවා. හැබැයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන හිතා ඉන්නවා. එතකොට අර ඡන්දය මොකද වෙන්නේ? ඡන්දේ තිබ්බට අර බාහිර පංචකාමයන් එක්ක විසිරි තියෙනවා. එතකොට ඒ කාලයේදී ඒ ශ්‍රාවකයාගේ ඉර්ධිපාද වැඩෙන්නේ. මේ කාරණාව තේරුම් ගන්න දැන් උන කාරණා හතරක් තියෙන. ඒ තමයි තමා තුළ එකක් තමයි තමා තුළ සැඟවිලා යනවා. ඒ වගේම තමයි තමා තුළ දැඩිව අරගෙන විසිරෙන්න පටන් ගන්නවා. ඊළඟට තමා තුළ හැකිලිලා යනවා. ඒ වගේම තමයි පිටතට පංචකාමයන් අරමුණුත් එක්ක විසිරෙන්න පටන් ගන්නවා. මේ කාරණා අපිට තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු දැන් ඔන්න කෙනෙක් භාවනා කරනවා. භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ඔන්න කෙනෙක් දැඩි කොට අරගෙන තියෙනවා නම් තමන්ගේ ඡන්දේ, එයාට භාවනාවේ ඉඳගෙන ඉන්න බෑ. හිත විසිරෙනවා. එයා එතකොට මොකද කරන්නේ? හැමතැනම ඇවිද ඉන්නවා. එක තැනක වාඩි වෙලා ඉන්න බෑ. ඒ දැඩි කරගත්ත වීරියේ ස්වභාවය. එතකොට එයාට බණ භාවනාවක් කරන්න බෑ, පොතක් කියවන්න බෑ, මුකුත් කරන්න බෑ. ඒ හිත විසිරෙනවා. දැඩිව අරන් තියෙන්නේ. එතකොට ඒ කාරණයෙන් දැඩිව ගැනීම අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි පංචකාමයන් එක්ක නම් හිත විසිරි තියෙන්නේ. එයාට හොඳට භාවනාවේ ඉඳගෙන ඉන්න පුළුවන්. පැයක් දෙකක්, පැය තුනක් විතර හොඳට භාවනාවේ ඉඳගෙන ඉන්නවා. දැන් නිදි කිරා වැටෙනව පේන්නේ නැහැ. හැමෝටම පේන හොඳට භාවනාවේ ඉඳගෙන ඉන්නවා. හැබැයි එයා කරන්නේ මොකද්ද? ඒ තුල අර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන හිතා ඉන්න එක. පංචකාමයන් එක්ක හිත පවත් ඉන්නවා. අන්න එතකොට වෙන්නේ එයාට මේ ඉර්ධිපාද වැඩින්නේ. එතකොට දැඩිව ගත්ත වීරිය තුල එක තැනක ඉන්න බෑ. හැබැයි පංචකාමයන් එක්ක හිත විසිරෙද්දී එක තැනක වාඩිලා එයාට භාවනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමා තුල සැඟවී ගියන් පස්සෙත් එයාට සමහරට භාවනාවේ ඉඳගෙන ඉන්නවා. අර දැන් නිදිමත අලසකම තියදී භාවනාවේ ඉඳගෙන ඉන්නකොට හොඳට නිදි කිරා වැටෙනවා, පේනවා.
බාහිරට පේනවා. හැබැයි අර තමා තුල සැඟවිලා ගියන් පස්සේ සමාහට එයා නිදිමතෙන් බැට කනවා අර ඔළුව කඩාන වැටලා එහෙම පේන්නේ. හොඳට වාඩි වෙලා ඉන්නවා. හැබැයි එයාගේ ඒ ඡන්දය සැඟවිලා තියෙන්නේ. හැබැයි නිදිමත අලසකම පහසුවෙන් හොයාගන්න පුළුවන්. එයා භාවනා කරනකොට පොතක් පතක් කියවනකොට ධර්ම දේශනාවක් අහනකොට එයා නිතර නිදි කිරා වැටි ඉන්නවා. මේ අභියෝග හතරෙන් බැට කනකොට එයා තුල 이르දිපාද වැඩෙන්නේ නැහැ. දැන් අපි ඒක ඡන්දයේ මූලික කරගෙන කතා කළේ. ඒ වගේම වීරිය 이르දිපාදේ, ඒ වගේම චිත්ත 이르දිපාදේ, විමර්ශන 이르දිපාදේ කියන මේ 이르දිපාද හතරටම මේ දේ අදාළ වෙනවා. මේ 이르දිපාද ධර්මයන් හතරම දියුණු කරද්දී තමා තුලට සැඟවෙන්න දෙන්නේ නැතුව, දැඩි කොට ගන්නෙ නැතුව, තමා තුල හැකිලෙන්න දෙන්නේ නැතුව, පංචකාමයන් එක්ක විසිරෙන්න දෙන්නේ නැතුව තමයි මේ 이르දිපාද හතර දියුණු කරන්න ඕන. දැන් තේරෙනවද මේවා දියුණු කරන්න කොච්චර සිහියක් නුවණක් අදිෂ්ඨානයක් තියෙන්න ඕනද? මහා පින්වන්ත උතුමන් විතරමයි මේ ධර්ම අවබෝධය කළේ. දැන් අපි කතා කරන 7 හැවිරිදි එදා පැවිදිච්ච සාමණේර නමක් පවා උදේ පැවිදි වෙලා දහවල අරහත්ත්වයටපත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ කෙස් රැවුල් බානකොට කෙස් බානකොට අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා කොච්චර ඉන්නවද? ඒ රහතන් වහන්සේලා තුල සියලු 이르දිපාද, සියලු බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලයි උන්වහන්සේලා අරහත්ත්වයටපත් වෙන්නේ. ඒ උන්වහන්සේලා මේ මහා පුණ්‍යවන්ත උතුමන් සසරේ බොහෝ කාලයක් බුද්ධ ශාසනවල ප්‍රතිපත්ති ධර්මයන් පුරලා, වත් පිළිවෙත් කරලා, සීලාදී ගුණධර්ම දියුණු කරලා මහා පින් රැසක්, කුසල් රැසක් ඇතුවයි මේ ලෝකයේ මේ ජීවිතේ උපත ලබන්නේ. ඒ මහා කැපකිරීමක ප්‍රතිඵලය තමයි අද අපිට අද දවසේ දකින්න ලැබෙන්නේ. හැබැයි එපමණකින් අපි හිතන්න හොඳ නැහැ. ඇයි අපිට එහෙම බැරි කියලා. අපිට එහෙම බැරි අපි සසරේ එහෙම කැපකිරීම කරලා නැති නිසා. මේ විදිහට පින්වන්නේ මේ සතර ඉද්ධිපාදයන් වැඩිවීමට තියෙන බාධක මගහැරවගෙන ඊළඟට භික්ෂුව මොකද කරන්නේ? පෙරවරුවේ යම් විදිහකට ඉද්ධිපාද වඩනවද පස්වරුවෙත් ඒ විදිහටම වඩනවා. පෙරවරුවේ තමන් ගත්ත නිමිති අනුනිමිති සටහන් වීරිය මේ හැමදේම උපයෝග කරගෙන පස්වරුවෙත් වඩනවා. ඒ කියන්නේ මේක නිතර පුරුදු කරනවා. අද භාවනා කරලා අද ඉර්ධිපාද වඩලා ආයෙ මාසිකින් කරනවා. එහෙම නෙවෙයි. උදෑසන දහවලත් රාත්‍රියේත් එක දිගට පුරුදු කරනවා. ඒ වගේම තමයි යටිකය ගැන යම් විදිහකට විමසනවද උඩුකය ගැනත් ඒ විදිහටම විමසනවා. උඩුකය යම්සේද යටිකයත් එසේමයි කියලා අසුභ භාවනාව මුල් කරගෙන සතර ඉර්ධිපාද වඩනවා. ඒ වගේම භික්ෂුව දහවල යම්සේ ගත කරනවද රාත්‍රියත් එසේමයි කියලා ඉර්ධිපාද දහවල ගන්න නිමිති අනුනිමිතිත් එක්ක ඒ වඩන ක්‍රම විධිවිධානත් එක්කම රාත්‍රියේත් වඩනවා. ඒ විදිහට භික්ෂුව මොකද කරන්නේ? කිසිවකට නොබැදුණු විවෘත වූ බැබලීම් සහිතව සිත වඩනවා. මොනවා උපයෝගී කරගෙනද? සතර ඉර්ධිපාද ධර්මයන් උපයෝගී කරගෙන. එතකොට පින්වත්නි මේ විදිහට සතර ඉර්ධිපාද ධර්මයන්ම මේ පෙර යම්සේද පසුත් එසේ, ඒ වගේම උඩුකය යම්සේද යටිකයත් එසේ, යටිකය යම්සේද උඩුකයත් එසේ, ඊළඟට දහවල යම්සේද රාත්‍රියත් එසේද, රාත්‍රිය යම්සේද දහවලත් එසේද කියලා මේ විදිහට සතර ඉර්ධිපාදයන් දියුණු කරනවා. එතකොට මේ විභංග සූත්‍රයේ මේ සඳහන් වෙන කාරණේ අපි තාම කෙටියෙන් තමයි පින්වත්නි පැහැදිලි කරගත්තේ. ඔබට විභංග සූත්‍රය කියවලා මේ කාරණා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා 이르දිපාද ගැන කරපු දේශනා ගොඩාක් තියෙනවා. අපි කාල වේලාව තියෙන විදිහට බොහොම කෙටියෙන් තමයි මේ අවසානයේ විභංග සූත්‍රයේ තියෙන කාරණා පැහැදිලි කළේ. ඉතින් ඒ නිසා පින්වත්නි නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා සිංහයා පාස අතරින් වික්‍රමාන්විතව හැසිරෙනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා සතරක් වූ 이르දිපාදයන් තුල කියනවා හැසිරෙන්න තියෙන්නේ. එතකොට අපි මේ 이르දිපාද ගැන කරුණු පැහැදිලි කරමින් ඔබට මූලික අදහසක් ලබා දෙන්නයි උත්සාහ කළේ. මේ සතර ඉර්ධිපාදයන් වඩන්නේ නැතිව මාර්ගඵල අවබෝධය ලබනවා කියන එක, අරහත්ත්වයටපත් වෙනවා කියන කාරණේ, 이르දි ප්‍රාතිහාරයෙන් පානවා කියන කාරණේ කිසිදා සිදු නොවන දෙයක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම 이르දිපාද පිළිබඳව හොඳට ඉගෙනගෙන මේ ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන කියන 이르දිපාදයන් වඩන්න පටන් ගන්න ඕනේ.
අරහත්ත්වයට පත්වීමේ ආසාවෙන් යම් කෙනෙක් කුසල් දහම් වඩනවා නම් පුණ්‍ය ධර්මයන් රැස් කරනවා නම් ඒක එයාගේ irdipaද වැඩිම පිණිස හේතුපකාර වෙනවා. ඒ නිසා පින්වත්නි මෙවැනි ලෝකෝත්තර ගුණධර්ම අපේ ජීවිතයේ දියුණු කරනකොට තමයි අපේ ජීවිතයේ නියම සාරය අපි ලබා ගත්තා වෙන්නේ. ජීවිතයට නියම වටිනාකමක් ලබා ගත්තා වෙන්නේ. ජීවිතයේ හැබෑවටම පොහොසත් වෙන්නේ. භෞතික සම්පත් කොච්චර තිබ්බත් එයාට මේ අධ්‍යාත්මික මේ ලෝකෝත්තර ගුණ සම්පත් නැත්තම් එයා දිලින්දෙක්. කෙනෙකුට බාහිර උගත්කම් කොච්චර තිබ්බත් එයාට මේ ලෝකෝත්තර ගුණ සම්පත් දියුණු කරගෙන නැත්තම් එයා නූගතෙක්, දුෂ්ප්‍රඥ කෙනෙක්. කෙනෙක් ප්‍රඥාවන්ත වෙන්නේම මේ ලෝකෝත්තර ගුණධර්ම දියුණු කර ගැනීම තුල. මේ මනුෂ්‍ය ජීවිතේ වඩාත් ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ උතුම් ගුණධර්ම දියුණු කිරීම තුල. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ උතුම් ගුණධර්ම මේ විදිහට විස්තර කර කර දේශනා නොකරන්නට අපි කෙසේනම් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නටද? බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන දේත් අපිට තේරුම් ගන්නට දුෂ්කර නම් අපි කෙසේනම් අපි තනියම මේවා තේරුම් ගන්නද? ඉතින් ඒ නිසා පින්වත්නි හරි ආසාවෙන් මේ ඉර්ධිපාද ධර්මයන් ගැන තවදුරටත් ඉගෙනගෙන සිංහයා පාස අතරින් වික්‍රමාන්විතව හැසිරෙනවා වගේ මේ නිවන් මඟ තුල සතර ඉර්ධිපාද ධර්මයන් උපයෝගී කරගෙන හරි සතුටින් නිවන් මඟ දියුණු කරගන්නට අපි මහන්සි ගන්නට ඕන. ඉතින් අද දවසෙත් පින්වත්නි අපට નિયમિત කාල වේලාව අවසන් වෙද්දී අපි පුණ්‍යානුමෝදනා කර සිටිමු. අද දවසේත් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. මේ සිදු කරන සියලු ශාසනික කටයුතු চিරාත් කාලයක් සුවසේ සිදු කරන්න සියලු වාසනාව ලැබේවා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම 2019 11/12 වන දින වැල්ලවාය හීනපහුව ക്ഷേම භූමිහි පදිංචිව සිට මේ පරලෝකීය විශ්‍රාමලත් විදුහල්පති මාධ්‍යවේදී විජේරත්න හෙන්නායක මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ විකාශන දායකත්වයේ දරන සීලා විජේරත්න මහත්මිය නමින් දූ දරුවන් නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුක් කරදර බාධක දුරු වෙත්වා, සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ විකාශන දායකත්වයේ දරන සීලා විජේරත්න මහත්මියට, ඒ පවුලේ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාටත්, කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ගේ පවුලේ දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාවත් නිරන්තරයෙන් සැලසෙත්වා. අධ්‍යාපනයේ කටයුතු කරන ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා. සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.